පුළුවන් පටන් ගන්න අපි එමෙන්නම නම් ගොඩක් දුරවල ඇති ගන්න දෙන්න පටන් හරි ඊළඟ මාතෘකාව අවස්ථා විපර්යාස අවස්ථා විපර්යාස මොකක්ද අවස්ථා විපර්යාසයක් කියන්නේ හරි එතකොට අපි දන්නවා පදාර්ථයේ අවස්ථා කීයක් තියෙනවද අවස්ථා තුනක් තියෙනවා මොනවද පදාර්ථයේ අවස්ථා තුන ඝන ද්‍රව අපි දන්නවා උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අයිස් අපි රත් කරගෙන යද්දී අපි මෙයාට තාපය සපයුවොත් එහෙම මෙයා දිය වෙනවා. එහෙම නැත්නම් ද්‍රව අවස්ථාවට නැත්නම් ද්‍රව ජලය බවට පත් වෙනවා. එතකොට අයිස් කියන්නේ පදාර්ථයේ ජලයේ ඝන අවස්ථාව. ද්‍රව ජලය කියන්නේ ජලයේ ද්‍රව අවස්ථාව. එතකොට තාපයේ සැපීම නිසා නැත්නම් තාපයේ සැපීම හේතු කොටගෙන මෙයා ඝනයක්ව තිබ්බ කෙනා මෙයා ද්‍රවයක් බවට පත් වෙලා ඒතර වෙනස් වීමක් සිද්ධ වෙලා. ඒ කියන්නේ විපර්යාසයක් වෙලා. මොකෙන් වෙලාද විපර්යාසය? පදාර්ථයේ අවස්ථාවේ විපර්යාසයක් සිද්ධ වෙලා තියෙනවා. ඒතකොට අපි එකට කියනවා අවස්ථා විපර්යාසයක්. ඒතකොට අවස්ථා විපර්යාසයක් වෙන්නේ ශක්තිය සැපීමක් හෝ ශක්තිය පිටකිරීමක් ඒක. හරි. එතකොට ඝනයක් ද්‍රවයක් වෙන්න පුළුවන්. ද්‍රවයක් වායු වෙන. අපි මෙයා ජලය රත් කරපුවම අපි කියන හිමාලය හැදෙනවා. හිමාලය එහෙම නැත්නම් ජල වාෂ්ප. එයා වායු අවස්ථාව ජලය. එතකොට ඝනයක් ද්‍රවයක් වෙන්නත් පුළුවන්. ද්‍රවයක් වායුවක් වෙන්නත් පුළුවන්. සමහර පදාර්ථ තියෙනවා එයා ඝනය ද්‍රවය වෙන්නේ නැතුව කෙලින්ම වායු වට වෙන පත්වන අවස්ථා තියෙනවා. හරි. ඒක පදාර්ථයේ විපර්යාසයක්ම අවස්ථා විපර්යාසය. හරි. 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 ක්ලියර්. පදාර්ථයක් සමතුලිතව පැවතිය හැකි. සමතුලිතව පැවතිය හැකි. ආකාර සමතුලිතව පැවතිය හැකි ආකාර තුනක් පවතී. පදාර්ථයක් සමතුලිතව පැවතිය හැකි ආකාර තුනක් පවතී. තව අවස්ථාවක් තියෙනවා ඒක සමතුලිත. ඒවා නම් පළවෙනි ඝන ද්‍රව වායු. ඒවා නම් ඝන ද්‍රව වායු. උදාහරණ ජලයේ ඝන අවස්ථාව ජලයේ තමා ඝන අවස්ථාව ice ද්‍රව අවස්ථාව ද්‍රව ජල වායු කුමාරය නැත්නම් ජල වාෂ්ප. එතකොට අපි ජලයේ අවස්ථා තුනට අපි වෙන වෙනම වචන පාවිච්චි කරන අවස්ථා තියෙනවා.
හරි ඊළඟෝ අයඩින් කියලා. ඒතර අයඩින් වල ඝන අවස්ථාවට ඝන අයඩින්, ද්‍රව අවස්ථාවට ද්‍රව අයඩින්, වායු අවස්ථාවට අයඩින් වායු. නැත්නම් අයඩින් පාෂ. මේ පාවිච්චි කරන්නේ. හැබැයි ජලයේ ඝන අවස්ථාවට අයිස් කියලා වෙනම වචනයක් පාවිච්චි කරනවා. ජලයේ නම් ජලයමයි. මෙයාට රුමාලේ නැත්නම් ජල වාෂ්ප කියලා. හරි. ඊළඟ තරුවක් දාලා දෙනවා. පදාර්ථයේ අවස්ථාවල ඝන කමා ද්‍රව ඝන කමා ද්‍රව කමා වායු ඝන ද්‍රව වායු යන අවස්ථා තුනෙන් ඝන ද්‍රව වායු යන අවස්ථා තුනෙන් එක් අවස්ථාවක සිට ඝන ද්‍රව වායු යන අවස්ථා තුනෙන් එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවක් බවට පත්වීම ඝනයක් ද්‍රවයක් වීම ඝනයක් වායුවක් වීම ද්‍රවයක් වායුවක් වීම ඒ වුණා අවස්ථාවක් බවට පත්වීම අවස්ථා විපර්යාසයක් ලෙස අවස්ථා විපර්යාසයක් ලෙස ඊළඟට යටින් තරුවක් දාලා තියෙනවා. තරු දෙකක් දැම්මත් කමන්නේ එකට. හරි. වැදගත්. මේ අවස්ථා විපර්යාසයක් වෙද්දී හිතන්න අයිස් ද්‍රව ජලය වල පත් වෙද්දී උෂ්ණත්ව වෙනසක් සිද්ධ වෙනවා. උෂ්ණත්ව වෙනසක් ඒ කියන්නේ අයිස් ජලය බවට පත් වෙද්දී පත් වෙන්න කලින් මෙයා තියෙන සෙල්සියස් අංශක බිඳුවේ පත් වුණාට පස්සේ තියෙන සෙල්සියස් අංශක බිඳුව. මෙයා බවට පත් වෙයි. ඊට පස්සේ උෂ්ණත්ව වෙනස් වෙනවා. හරි. එතකොට ඕනෑම අවස්ථා විපර්යාසයක් වෙද්දී සිද්ධ වෙන්නේ නියත උෂ්ණත්වය වැඩි. හරි. ඒ උෂ්ණත්වයට අපි අවස්ථා විපර්යාසය අනුව සමහර වචන පාවිච්චි කරලා මේකට ද්‍රවාංකය හිමාංකය කියලා පාවිච්චි කරනවා. ජල හිමාලය වලට අපි තාපාංකය කියලා පාවිච්චි කරනවා. ඒ නියත උෂ්ණත්වයට අපි විශේෂ නම් පාවිච්චි කරන සමහර අවස්ථාවල හරියට. අවස්ථා විපර්යාසය සිදු වුණේ උෂ්ණත්වය නියතව තබාගෙනය. ඒ අවස්ථාවේදී ඒ අවස්ථා දෙකේදී පවතින පදාර්ථ දෙකේ අවස්ථා දෙකේ උෂ්ණත්වය නියතයි. එතකොට අපි මේ විපර්යාස වල ඒ සංසිද්ධි වලට අවස්ථා විපර්යාසවලට නම් ටිකක් කියනවා. අපි බලමු සාමාන්‍ය ඝනයක් කියද්දී පදාර්ථය පරමාණු මේ විදිහට පැක් වෙලා තියෙනවා. ඝන කියන වචනේ එළියෙන් ලියන්නත් පුළුවන්. ඉතින් පැක් කරලා හරි. ද්‍රවයක් කිව්වම සාමාන්‍ය මේ තරම්
ඉස්සරවා අනේ වායු කියන වායුවම ගොඩක් ඈතින් තමයි පදාර්ථයේ පරමාණු තිබෙන්නේ. හරි. ඒතර මේ දෙන්නගේ අතරමැදි අවස්ථාවක් තමයි ද්‍රවය. ඒතර මෙච්චර පැක් කරලා නැතත් මේ තරම් ඈතින් ඉන්නේ. ඒතර සලකන පරිමාණ තුල මෙයාට වඩා වැඩි පරමාණු සංඛ්‍යාවක් මෙයාට වඩා අඩු පරමාණු සංඛ්‍යාවක් තියෙනවා. හරි. ඝනයක් ද්‍රවයක් වෙනවා. අපි යාන් කියනවා විලය. හරි. ඝනයක් ද්‍රවයක් බවට පත් වෙනවා. අපි යාට කියනවා විලය. ද්‍රවයක් වායුවක් බවට පත් වෙනවා. අපි ඒකට කියනවා වාෂ්පීකරණය. ඝනයක් ද්‍රවයක් වුණා ඒකට අපි කියනවා විලයනය. ද්‍රව වීම. ද්‍රවය වායුවක් බවට පත් වෙනවා කියන වාෂ්පයක් බවට පත් වෙනවා වාෂ්පීකරණය. හරි. ඊට පස්සේ ඝනය කෙලින්ම වායුවක් බවට පත් වෙනවා අපි කියනවා ඒකට ඌර්ධව පාත. ඌර්ධව පාත. හරි. ඌර්ධව කියනනේ. හරි. වායුව ද්‍රවයක් බවට පත් වෙනවා. අපි වල කියනවා ඝනීභවන. සනීභවනයේ මේ ඝනීභවන. ද්‍රවය ඝන වෙනවා. ඒ සාමාන්‍යයෙන් හිම වැටෙනවා කියලා කියන්නේ. ඒතර ජලය අයිස් බවට පත් වෙනවා හිම වැටෙනවා හිම වෙනවා කියලා කියන්නේ. ඒතර මේකට අපි ඒක මතක තියාගන්න ඕන නම් හිමායනය. ඝනය වායුවක් වෙන එක කෙලින්ම ඌර්ධෝපාතනය. ඒකේ අනිත් පැත්ත ප්‍රති ඌර්ධෝපාතන. හරිද? පැහැදිලිද? හරි. එනක. ප්‍රශ්න පේපර් පේපර් නැත්නම් පේපර් ක්ලාස් එකට සහභාගී වෙන්නේ නැති කට්ටිය සහභාගී වෙන්න. ඔයගොල්ලෝ වඩා හොඳයි. ඉතින් ඒකේ සාකච්ඡා කරන සියල්ල ඔයාට ග්‍රහණය කරගන්න පුළුවන්. හැබැයි ඒකෙන් ඔයා අලුත් එක දෙයක් හරි ඉගෙන ගන්නවා නම් ඒත් ප්‍රමාණවත්. හරි. ඒකින්ද උත්සාහ කරන්න දවස ගානේ අලුත් දේවල් එක එක හරි අඩුම තරමේ එක එක හරි ඔයගොල්ලන්ට ඔළුවට දාගන්න. අපි ආනමඩුවේ අර ගෲප් ක්ලාස් එකක් වගේ පටන් ගත්තා. ඒකට ඔන්ලයින් වෙන දෙන්න එන්නේ නැහැ මම හිතන්නේ. හරි කොහොමද කමන්නේ.
කොහොම සරල දේවල් ටිකක් තියෙන්නේ. හැබැයි අද දවසේ මිස් වෙන කෙනාට මේක සමහරට අන්දදමන වගේ වෙන්න පුළුවන් නේ. බොහොම හිමීට ස්ටෙප් බයි ස්ටෙප් තමයි කතා කරන්නේ. එතකොට ඔයගොල්ලන්ට ග්‍රහණය කරගන්න පුළුවන්. සමහර ෆිසිකල් ක්ලාස් එකක මේකට අපි ස්පීඩ් කරනවා. හරිද? ලියනවා මෙහෙම තරුවක් දාලා ඔව් තා කාලේ වුණාද? සර් විනාඩියක් දෙන්න. ඔව් තේරුණා. හරි ලියන්න. පළවෙනි පොයින්ට් එක සංගණීභවණය කියන්නේ මොකද්ද? මම දන්නේ නැහැ නේද? මට වැඩි විස්තර ගන්න. ඉතින් බලමු. හරියන්නේ. අවස්ථා විපර්යාසයේදී පොයින්ට් එක ලියනවා. වාෂ්පී භවනයයි වාෂ්පීකරණය කියන දෙකක්. ඒක උත්තර නෑ අපි ඒක පස්සේ කතා කරමු. වාෂ්පීකරණය වාෂ්පී භවනය කියන දෙක. දෙකේදීම වෙන්නේ මේ ද්‍රව වායු බවට පත් වෙන එක තමයි. හැබැයි අවස්ථා විපර්යාසයකදී තාපයේ සැපීමක් හෝ තාපයේ පිටවීමක් වෙනවා. ඒක විශේෂ අවස්ථාවක් ඈ. දැන් මේ අවස්ථා විපර්යාසයකදී ශක්තිය සැපයීමක් හෝ ශක්තිය පිටකිරීමක් සිදු කරයි. ඇයි එහෙම කරන්නේ? දැන් මේක දැන් මම පදාර්ථයේ පරමාණු වල ස්වරූපය ඇන්දේ මේ තියෙන ඝණයක පැක් වෙලා තියෙන්නේ. එකට එක ගොඩක් ආසන්නයෙන් තමයි පිටන්නේ. ඒතර මේගොල්ලෝගේ බොන්ඩ් එක වැඩි. හරිද? බන්ධනය වැඩි. අපිට මේක කියනවා ඝන නෙමෙයි මොකද්ද? ලෝහ බන්ධනයක් වගේ. එකට බැඳලා තියෙනවා. එතකොට මෙතනදී ඒකයි මෙතන බන්ධනය වැඩි හින්දා තමයි මේ පරමාණු වලට චලනය වෙන්න බැරි. කියන්නේ මෙයාට මේ එක් තැනක ඉඳන් තවත් තැනකට යන්න බෑ. ද්‍රව පරමාණු. මේ ඝන පරමාණු. හැබැයි මේවා මේ වයිබ්‍රේට් වෙන්න පුළුවන්. කම්පණය වෙන්න පුළුවන්. හැබැයි මෙතනදී ද්‍රවයේ කොටස අපි මේ දෙනාට කියන සරලද. මේ දෙනාට එහෙම කියන අපි සරල කියන. සරල කියන්නේ ගලා යන්නේ හැකියාවක් තියෙනවා. හරි. එතකොට මේගොල්ලෝ ගලාගෙන යන්නේ මේගොල්ලෝගේ අන්තර් අනුපාකර්ෂණ බලය එහෙම නැත්නම් අන්තර් පරමාණු ආකර්ෂණ බලය ගොඩක් අඩුයි මීට සාපේක්ෂව. එතකොට මේ බොන්ඩ් එක හඩන්න ඝනයක් ද්‍රවයක් බවට පත් කරනවා කියන්නේ මේ බොන්ඩ් එක හඩන්න. බොන්ඩ් එක හඩන්න අපි ශක්තිය දෙන්න.
එතකොට මෙතනදී විලයනට ශක්තිය දෙන්න ද්‍රවය වායුවක් වෙනවා කියන්නේ වායුවක් කියන එක නිකන් ගොඩාක් නිදහසේ එයාට චලන වීම හැකියාවක් තියෙනවා ඒ පරමාණු. එතකොට මේකේ අන්තරණු ආකර්ෂණ බලය මේක වඩා හරි ඒකයි අපිට තරලයක් මේ ද්‍රවයක් අපිට වතුර පේනවනේ ඒකින්ද තේන්නේ පරමාණු බැඳිලා තියෙන්නේ. හරි. හැබැයි අපිට වායුවක් පේන්නේ. හරි. එතකොට මේකට අපි ශක්තිය ලබා දෙන්නේ. ඌර්ධපාතනයට ශක්තිය ලබා දෙන්න ඕනේ අනිවාර්යයෙන්. මොකද ලොකු බන්ධන කැඩීමක් සිද්ධ වෙනවා. හරි. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට යන්න ශක්තිය ලබා දෙනවා නම් මේකේ රිවර්ස් එකට එයා ශක්තිය එයා ඝනීභවනේ ශක්තිය පිට කරනවා. මෙයා ශක්තිය පිට කරනවා. මෙයා ශක්තිය පිට කරනවා. මේ තුන මිදලා ශක්තිය ලබා ගන්නවා. ඒකත් මාක් කරගන්න. පත් පෑනින් වගේ මාක් කරගන්න. නැත්නම් වෙන පාට පෑනින් මාක් කරගන්නවා. හොඳයි. එතකොට මේකේ දැන් මට නෝට් එකක් දෙන්න පුළුවන් ඝනයක් ද්‍රවයක් වීම විලයනය ද්‍රවයක් වායුවක් වීම වාෂ්පීකරණය ඝනයක් වායුවක් වීම ඌර්ධෝපාතනය වායුවක් ද්‍රව වීම ඝනීභවනය ද්‍රවයක් ඝනයක් වීම හිමායනය වායුව වීම ඝන වීම ප්‍රතිඋර්ධෝපාතනය. එහෙම ලියන්න අවශ්‍යයිද? නැත්නම් මේක විතරක් ඇද්ද? ඔයගොල්ලන්ට මයික් එක ඔන් කරලා කියන්න පුළුවන්. හරි. ඕනනේ. ඕනේ නැද්ද? කියලා ඉතින්. හරි දියු. මට නම් ඕනේ නැහැ කියලා දෙනවයි දෙන්නේ. කියන්නේ දෙන්නේ නැහැ නෝට් එකක්. තේරුණාද? හරි. කියන්නේ මාතෘකාව গুপ্ত තාපය. গুপ্ত සටහන පැහැදිලිනේ. මේ ගොඩාක් දැන් ඊට පස්සේ දුන්නාම දැන් පිටුවක් විතර ලියුණා නම් එතකොට නෝට් එක වැඩි. එතකොට ඔයගොල්ලෝ තවත් ඒක වාදයක් කරගන්න. හරිද? නියම. යන්නේ කොහොමද? අපි භාජනයකට ජලය දාන. ඉන්නේ සාමාන්‍ය ලංකාවේ සෙල්සියස් 27ක් වගේ තමයි සාමාන්‍ය කාමර උෂ්ණත්වය. පරිසර උෂ්ණත්වය නැත්නම් ambient වායු උෂ්ණත්වය. අයි මෙයාට තාපය හත් කරනවා. හත් කරපුවාම මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා. 100. අපි කියන මොකද? ජලයේ නටන උෂ්ණත්වය. මොකක්ද ජලයේ නටන උෂ්ණත්වය සාමාන්‍ය පාවිච්චි කරන වචනේ. ඒකේ විද්‍යාත්මක නමය තමයි මොකද්ද? තාපාංක. සම්මත උෂ්ණත්ව පීඩනයේදී තාපාංක. what තාපාංකය කියන්නේ? ද්‍රවයක් වායුවක් බවට පත් වෙන. එතකොට අපිට පේනවා දැන් මේව තමයි දෙන්නේ. මෙයා මෙහෙම නටනවා. ඒකයි තමයි අපි නටන්නේ. ඇයි නටන්නේ? මේකේ තිබ්බ ජල පරමාණු ශක්තිය ලබාගෙන මේකේ ද්‍රව කියන ආකර්ෂණ බලයෙන් ද්‍රවයේ තියෙන ආකර්ෂණ බලයෙන් කඩාගෙන
මොකද වෙන්නේ? මෙයා යන්ත සූදානම්. එතකොට මේ ද්‍රවයේ සෑම තැනකම මේ උඩ ඉන්න ජලාංශු වගේම මේ පහළව ඉන්න අංශු ශක්තිය ලබාගෙන මෙතන නික්මිලා යනවා. ඉවල් දාලා යනවා. හරි. ඒ යද්දි කැළදීම තමයි අපි නටනවා කියලා කියන්නේ. හරි. එතකොට අපි මේ උෂ්ණත්වමානයක් දාලා තිබ්බා නම් අපිට පේනවා 25 තිබ්බ උෂ්ණත්වය වැඩි වෙනවා 100. එනමුද කියන්නේ 100ක් හරියි. අපි තාපය ලබා දීම දිගටම සිද්ධ කරනවා. දිගටම සිද්ධ කරනවා 25 තිබ්බ එක 100 දක්වා වැඩි වුණා. තව කොච්චර තාපය ලබා දුන්නත් මේ නටන ප්‍රමාණය වැඩි වෙනවා. ජොග ජොග ගාලා නටනවා. මෙයා ඉහළ යනවා. 100ට වඩා ඉහළ යනවා. ඒක සාමාන්‍යයෙන් අපි මෙයා රත් කරද්දී අපි දැන් මේ රත් කරද්දී මෙයා උෂ්ණත්වය වැඩි වුණාම අපි දැනගන්න පස්සේ මෙයා තාපය ලබාගෙන අපි ලබා දුන්න තාපය මෙයා ලබාගෙන මෙයා රත් වෙනවා. එතකොට 100 ළඟට ආවට පස්සේ අපි කොච්චර මේකට තාපය ලබා දුන්නත් වැඩි වෙන්නේ නැහැ. හැබැයි අපිට පේනවා මෙතන නටන ප්‍රමාණය මොකද? ඉස්සෙල්ලා පොඩ්ඩක් බුලත් දෙකක් ගියා. ඊට ජොග ජොග ගාලා මොනවාද? සද්දෙන් මෙයා නටන එක වැඩි කරගන්නවා. එතකොට අපිට නටන එක වැඩි වෙන හින්දා මෙයා තාපය ලබා ගත්තා කියලා හිතන්න. හැබැයි අපිට පෙන්නනවද? උෂ්ණත්වමානයෙන් පෙන්නනවද තාපය ලබා ගන්නවා කියලා? නෑ. එතකොට පෙන්නන්නේ නැති ඒවට වචනයක් අපි පාවිච්චි කරනවා গুপ্ত. සමහර පුද්ගලයෝ තියෙන গুপ্ত කට්ටිය. গুপ্তයි කියන අපිව තේරෙන්නේ නැහැ ඌ. ඒක එලාට එක එක විදිහට. හරිද? කොච්චර ආශ්‍රය කරත් තේරුම් ගන්න බෑ. එහෙමත් අපි න গুপ্ত. එතකොට තාපය ලබා දුන්නට අපිට තාපය ලබා ගන්නවා කියලා පෙන්වන්නේ නෑ. හැබැයි යා තාපය අපි ඒකට කියනවා පෙන්වන්න නැතුව තාපය ලබා ගන්නවා. අපි කියනවා කියලාද? গুপ্ত තාපය. එතකොට গুপ্ত තාපය කියන්නේ අවස්ථා විපර්යාසයේදී එයා ලබා ගන්නා තාපය. গুপ্তයි කියන්නේ අපිට පෙන්වන්නේ නෑ. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වීමක් සිද්ධ වෙන්නේ නෑ. උෂ්ණත්වය වැඩි වීමක් සිද්ධ වෙන්නේ නෑ මොකේද? අවස්ථා විපර්යාසයේදී. හරි නේද? කියන්නේ අවස්ථා විපර්යාසයකදී පදාර්ථය අවශෝෂණය කරන තාපය අවස්ථා විපර්යාසයකදී පදාර්ථය අවශෝෂණය කරන තාපය. අන්තර්අණුක ආකර්ෂණ බලවල එරෙහිව අන්තර්අණුක ආකර්ෂණ බල වලට එරෙහිව අණු අතර පරතරය වැඩි කිරීම සඳහා භාවිතා වේ. අණු අතර පරතරය නැත්නම් දුරස්ථභාවය පිළිගන්න. අණු අතර පරතරය වැඩි කිරීම සඳහා භාවිතා වේ. මේ අවස්ථාවේදී උෂ්ණත්ව වෙනසක්
නොපෙන්වන බැවින් මේ අවස්ථාවේදී උෂ්ණත්ව වෙනසක් නොපෙන්වන බැවින් මෙය පදාර්ථය තුළ සැඟවෙන්නේ යයි යන අදහසින් යන අදහසින් අවස්ථා විපර්යාසයකදී සපයන තාපය සැඟවුණු තාපය හෙවත් ගුප්ත තාපය ඒක හයිලයිට් කරගන්න. ගුප්ත තාපය ගුප්ත තාපය එතකොට ජලයේ අවස්ථා විපර්යාසයකදී ඒක පදාර්ථයක්. ඒතකොට මේක ගුප්ත තාපය පදාර්ථයක් නම් අපි කතා කරන්නේ. පදාර්ථ කීපයකින් කැණිච්ච වස්තුවක කතා කරන්නේ. මොකද වෙනස් උෂ්ණත්වයේදී එක එක පදාර්ථය අවස්ථා විපර්යාසයට ලක් වෙනවා. ඒකට සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ එක පදාර්ථයක්. ඒතකොට එක පදාර්ථයක තාප වෙනසක් ගැන කතා කරද්දී අපි ඒකට විශිෂ්ට කියලා කැලලක් එකතු කරන්නේ. විශිෂ්ට මොකක්ද විශිෂ්ට කියන්නේ? කිලෝග්‍රෑම් එකක් ගන්නවා. එතකොට අපි කතා කරන්නේ ගුප්ත තාපය කියන එකට වඩා ගොඩක් අපි කතා කරන්නේ ගණනය කිරීම වලදී විශිෂ්ට ගුප්ත තාපය. හරි. විශිෂ්ට ගුප්ත තාපය නම් අපි පදාර්ථයක් කතා කරන්නේ. එතකොට දැන් කිලෝග්‍රෑම් 5ක් ගැන කතා කරනවා නම් විශිෂ්ට ගුප්ත තාපය නෙමෙයි. එතකොට ගුප්ත තාපය. ඒතර මොකද විශිෂ්ට ගුප්ත තාපය කියන්නේ? සලකන පදාර්ථයේ කිලෝග්‍රෑම් එකක ස්කන්ධයකට අවස්ථා විපර්යාසයකට ලක්වීම සඳහා ලබා දිය යුතු තාපය. එතකොට ඝනයක් ද්‍රවයක් වෙනවා නම් ද්‍රවයක් වායුවක් වෙනවා නම් නැත්නම් ඝනය වායුවක් වෙනවා නම් අපි තාපය ලබා දෙන්න ඕනේ. වායුව ද්‍රව වෙනවා නම් ද්‍රවය ඝන වෙනවා නම් වායුව කිරීම ඝන වෙනවා නම් එයා තාපය පිට කිරීමක් සිද්ධ කරනවා. ඒ පිට කරන තාපයයි මෙයා ලබා ගන්න තාපය දෙකම සමානයි. හරි. යන්න. අවස්ථා විපර්යාසයකදී පොයින්ට් එක ලියන්නේ අවස්ථා විපර්යාසයකදී ඒකක ස්කන්ධයක් අවස්ථා විපර්යාසයකදී ඒකක ස්කන්ධයක් සැලකීම වඩාත් ප්‍රයෝජනයි. එහෙනම් එතකොට අපි කිලෝග්‍රෑම් 10ට මෙච්චරයි කිලෝග්‍රෑම් 5ට මෙච්චරයි ඒ ඔක්කොම කියන්නේ. කිලෝග්‍රෑම් එකකට මෙච්චරයි කියවම අදාළ කිලෝග්‍රෑම් 10යිද 5යිද 100ද කිලෝග්‍රෑම් 10යිද කියන එක අනුව අපිට හදාගන්න පුළුවන්. කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් සැලකීම වඩා ප්‍රයෝජනවත් වන අතර ඊට අදාළ ගුප්ත තාපය විශිෂ්ට ගුප්ත තාපය ලෙස හඳුන්වනවා. යම් ද්‍රව්‍යයකට
පවතින গুপ্ত තාප දෙකක් ගැන අපි අධ්‍යයනය කරමු. පළවෙනි මොනවාද? গুপ্ත මේක ලියන්න ඕන গুপ্ත තාප. අපි වැඩිපුරම කතා කරනවා ද්‍රවයක් වායුවක්. අපි ගොඩක් ගන්න හදාගන්න. ඒක අපිට ගණන් හදන්න දෙනවා, ගැටළු වලට එනවා. ඒකට ඝනයක් ද්‍රවයක් වෙනවා අපි කියනවා වාෂ්පීකරණය. ඒකට ඒ වාෂ්පීකරණයේදී ද්‍රවය තාපය ලබාගෙන වායුවක් බවට පත් වෙනවා. ඒකට අදාළ අවස්ථාවේ පරයාසයේදී අවස්ථාවය අපි කියනවා වාෂ්පීකරණය. গুপ্ত තාප. වාෂ්පීකරණයේ গুপ্ත තාප. හැබැයි අපි කතා කරන්නේ গুপ্ත තාපයට වඩා විශිෂ්ට গুপ্ත තාප. ඒ කියන්නේ කිලෝග්‍රෑම් එකකට අවශ්‍ය තාපය. එතකොට මෙයා වාෂ්පීකරණයේ නිකම්ම গুপ্ත තාපය නෙමෙයි. වාෂ්පීකරණයේ මත විශිෂ්ට গুপ্ත තාප. අනිත් එක තමයි ඝන ද්‍රවය බවට පත් වෙනවා. ඒකට අපි කියනවා විලයනය. ඝන ද්‍රවය බවට පත් වෙන විලයනය. එතකොට මේක විලයනයේ විශිෂ්ට গুপ্ත තාප. එතකොට වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ත තාපය ද්‍රවය වායුව බවට පත් වෙනවා. වායුව ද්‍රවය බවට පත් වෙද්දී මේ තාපයම තමයි පිට කරලා යන්නේ. එතකොට ද්‍රවය ඝනය වෙද්දී ඝනය ද්‍රවයකට තාපය ලබා දෙන්න ඕන මේ ප්‍රමාණය. ද්‍රවය ඝනය වෙද්දී ඒ තාප ප්‍රමාණයම පිට කරලා මෙයා ඝනය බවට පත් වෙනවා. හරි. කියන්නේ පළවෙනි එක මේක මාර්ග වල ඉවත් කරන්නේ නැහැ. වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාපය අනිත් එක විලයනයේ විශිෂ්ට গুপ্ත තාප. අපි මේ ගොඩක් ස්ලෝ කරන්නේ සා ෆිසිකල් ක්ලාස් එකටම එකක් ගත්තාම මේක පොඩ්ඩක් උදාහරණයක් වැඩිපුර කරන්නේ. මොකද ඔන්ලයින් වලදී කොහොමත් මේ ෆිසිකල් ක්ලාස් එක වගේ ගැටෙන්නේ නැහැ. ඒකට අර මේ නොතේරෙන පැත්තට යන එක වැඩි. ඒක නැති වෙන්න ගොඩක් උදාහරණ කරන්න උත්සාහ කරන්නේ. සහ ඒවලට මම ඔයගොල්ලන්ගෙන් උත්තර අහන්නෙත් ඒකයි. ඒකට හරියට උත්තර එනවා නම් සහ වා උත්සාහ කරනවා නම් අඩුම්තරි උත්සාහ කරනවා නම් ඔයාලට යම් තාක් දුරට තේරිලා ඒක ග්‍රහණය කරලා කියලා තේරෙනවා. හරියට උත්තර එනවා නම් මට දැනගන්න පුළුවන් සාමාන්‍ය 75%ක්වත් තේරෙනවා. 75 80ක් වගේ තේරෙනවා. 100ක් වෙනත් පුළුවන්. හරි. ඒකින්ද අර ලෝඩ්ල වගේ ඉන්නේ නැතුව මේ උත්තරේ වල හරි ඊළඟ දින මාතෘකාව විලයනයේ විශිෂ්ට গুপ্ත තාප. අර්ධයක් කියමත් කියනවා. අහනවා විපාකනේ. මේ දෙකම අහන්න පුළුවන්. විලයනයේ විශිෂ්ට গুপ্ත තාපය, වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ත තාපය. හරි බලන්න. පොයින්ට් විදිහට අපි ගමු. গুপ্ත තාපය කියන්නේ මොකද්ද? අවස්ථා විපර්යාසයකදී ලබා දෙන්න ඕනේ හෝ පිට කරන්න ඕනේ තාපය. අවස්ථා විපර්යාසයකදී ලබා දෙන්න ඕන තාපය එහෙම නැත්නම් පිට කරන්න ඕනේ තාපය. විශිෂ්ට කියන්නේ අදහස් මොකක්ද? කිලෝග්‍රෑම් එක. විශිෂ්ට කියන්නේ කිලෝග්‍රෑම් එකක් ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට විශිෂ්ට গুপ্ত තාපය කියන්නේ අදාළ පදාර්ථයේ කිලෝග්‍රෑම් එකක් ඒ අදාළ අවස්ථා විපර්යාසයක් ලක්ෙද්දී සිදු කරන තාප වෙනස.
අර තාප ශක්තිය ඒක ලබා දෙන්න පුළුවන් පිළිගන්න. විලයනය කියන්නේ මොකක්ද? ගාණයක් ක්‍රමයක් කියලා. එතකොට විලයනේ ඉෂ්ටකුත්තාපේ කියන්නේ මොකද්ද? සලකන පදාර්ථයේ කිලෝග්‍රෑම් එකක් ඝන අවස්ථාවේ ඉඳන් ද්‍රව අවස්ථාව දක්වා පත් වෙද්දී දැන් සපයන්න ඕනද නැද්ද කියන එක මෙතන තියෙන ගමන්. එතකොට මෙයා සපයන්නේ. මේකේ තාපය දෙන්න ඕනේ. ඝන අවස්ථාවේ බොන්ඩ් එක වැඩි ඒක රිවීල් කරන්න අපි ආවර්තකේ දෙන්න බොන්ඩ් එක කඩන්න අපි තාපේ සපයන්න. එතකොට අපි එතනින් කියන කෙලින්ම සපය යුතු තාපය කියලා අපි කියන්නේ. උග සපයද හෝ පිට කරනවා හෝ තාපයක දෙකක් කතා කරන්න ඕනේ නැහැ කෙලින්ම සපයන්න. එතකොට මොකද්ද විලයනේ විශිෂ්ට තාපය කියන්නේ? සලකන පදාර්ථයක ඝන අවස්ථාවේ ඇති කිලෝග්‍රෑම් එකක් ද්‍රව අවස්ථාවේ ඇති කිලෝග්‍රෑම් එකක් නැත්නම් ද්‍රව අවස්ථාවට සම්පූර්ණයෙන් පත් වීම සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණය. ඒතර මෙතන අවස්ථා විපර්යාසයක් වෙන අවස්ථාවේදී අපිට තව විශේෂ දෙයක් තියෙනවා. මොකද්ද? උෂ්ණත්වය නේද? උෂ්ණත්වය අපිට ඒක කියන්න පුළුවන්. ඒතර කොහොමද? නියත උෂ්ණත්වයකදී සලකන පදාර්ථයක ඝන අවස්ථාවේ ඇති කිලෝග්‍රෑම් එකක් ද්‍රව අවස්ථාව දක්වා පත් කිරීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය. මොකද්ද විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය කියන්නේ? නියත උෂ්ණත්වයකදී එහෙම නැත්නම් මේකට අපි කියන ද්‍රවාංකය. ද්‍රව බවට පත් වෙන උෂ්ණත්වය අංකය. හරි. ද්‍රවාංකයේදී සලකන පදාර්ථයේ ඝන කිලෝග්‍රෑම් එකක් ද්‍රව බවට සම්පූර්ණයෙන් පත් කිරීම සඳහා ලබා දී යුතු තාප ප්‍රමාණය විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය. හරි නේද? ද්‍රවාංකයේ පවතින ද්‍රවාංකයේ පවතින ඝන පදාර්ථ ද්‍රවාංකයේ පවතින ඝන පදාර්ථ ස්කන්ධ කිලෝග්‍රෑම් එකක් එම උෂ්ණත්වයෙන් පවතින ද්‍රව කිලෝග්‍රෑම් එකක් බවට එහෙම නැත්නම් ද්‍රවයේ සම්පූර්ණ ද්‍රවයේ බවට එකක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය තාප ප්‍රමාණය එහෙම නැත්නම් ලබා දිය යුතු තාප ප්‍රමාණය. එම පදාර්ථයේ විලයනයේ විශිෂ්ට ගුප්ත පදාර්ථයේ විලයනයේ විශිෂ්ට. එතකොට මේ කාරණා හතර කියනවා. ඒක වා දැන් ගන්නකො දැන් මම මේ අවස්ථාවේදී ඔක දෙන්නේ ඔය විදිහට කිව්වේ. ඒතර ඒක මම දැන් හෙට තව පන්තියකට කරනවා නම් මේ කරුණු හතර කියවෙනවා. හැබැයි ඔය විදිහට නෙමෙයි ගැලපෙන්නේ. ඔය වගේ වාක්‍ය විනාශ වෙන්න පුළුවන්. මෙයා අග තියෙන්න පුළුවන්. මෙයා එහෙම මුල එහෙම අගමැද මේ ගාල් වෙන්න පුළුවන්. හැබැයි මේ මොකක්ද මේ සංසිද්ධිය කියන එක සම්පූර්ණ කියවෙන්නේ. හරි ඒකින්දවා මොකක්ද සංසිද්ධිය කියන එක මතක තියාගන්න තේරුම් ගන්න. හැබැයි ඒක කටපාඩම් කරන්න අවශ්‍ය ඒ විදිහටම කටපාඩම් කරන්න අවශ්‍ය හරි සිද්ධියකින් කටපාඩම් කරන්න කමන්නේ කොහොමද විභාගය කියන්නේ කොහොමද කටපාඩම් කරන්න ගන්නේ ලංකාවේ විභාග A level ගොඩක් දුරට කටපාඩම් කරනවා හරිද අපි ඒනේ පාස් වෙස් කරන්න ගොඩක් ප්‍රශ්න කරන්න ඒකනේ එතකොට අපි කරලා අපි හුරුව ගන්නවා හරි එහෙම නැත්නම් අපි
ඊමේලට දෙන ප්‍රශ්නේ ඊමේල් අපි තේරුම් අරගෙන කියලා ඊට අදාළ දේවල් සමීක්ෂණය කරලා කරනවා නම් අපිට ওই දින කාලය ඇතුළත කරන්න බෑනේ. ඒකට කාලයත් එක්ක ගැටුමක් තියෙන හින්දා ෆයිට් එකක් තියෙන හින්දා අනිවාර්යෙන් අපි පුහුණුව කියන එක ලබන්න. ඒතර පුහුණුවේදී අපි ටිකක් ඔය කඩපාඩම් කරන තත්ත්වයට යනවා. ඊළඟට මාතෘකාව ලියනවා. වාෂ්පීකරණයේ විශිෂ්ට මුද්දා. බලන්න. හරි. දැන් මොකද වෙනස් වෙන්නේ? වාෂ්පීකරණය කියන වචනේ ආවෙ කර වාෂ්පීකරණය කියන්නේ මොකද්ද? ද්‍රවය වායු බවට පත් වෙනවා. ඒකට ඒ උෂ්ණත්වය අපි නියත උෂ්ණත්වය ඒක හරි. ඒක වෙනස් වෙන්නේ උෂ්ණත්වයේ නියතයි. අපි ඒකට හරි නමක් පාවිච්චි කරනවා. නමක් කියලා තාපාන්තය. දැන් කලින් එකේ ද්‍රවාංකයනේ මේක මොනවාද? විලයනේදී ඒක රිවර්ස් එකේදී අපි කියන්නේ හිමායනනේ. එතකොට ඒකට මෙතන වෙනස් පදනයක් පාවිච්චි කරන හිමාංකය. හරි. මේක පාවිච්චි කරනවා. හැබැයි තාපාංකයේ රිවර්ස් එකේදී උෂ්ණත්වයට වෙන වචනයක් පාවිච්චි කරන්නේ නැහැ මම දන්නවා. හරි. හරි. අපි ලියමු එහෙනම් උඩ. මොකද්ද වාෂ්පීකරණයේ විශිෂ්ටතාවය කියන්නේ? තාපාංකයේදී සලකන පදාර්ථයක ද්‍රව කිලෝග්‍රෑම් එකක් එම උෂ්ණත්වයෙන් පවතින එහෙම නැත්නම් වායු අවස්ථාවේ පවතින වායු කිලෝග්‍රෑම් එකක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය තාපය අපි කියන වාෂ්පීකරණ විශිෂ්ටතාවය ඒ කරුණු හතර ගැලපෙන්න ඕන. ක්ලියර්? මම කියන්නේ ක්ලියර්. තේරුණා නේද? ලියන්න පුළුවන්නේ? හරියට. ලියන්න. තාපාංකයේ පවතින කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් සහිත තාපාංකයේ පවතින කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් සහිත ද්‍රවයක් එම උෂ්ණත්වයෙන් පවතින වාෂ්ප කිලෝග්‍රෑම් එකක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය තාප ශක්ති ප්‍රමාණය එම පදාර්ථයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවයයි. ඒකට මන්ද දැන් මම කලින් ලියපු එකයි ඕකයි අතර පොඩි ස්ථානීය වෙනස්කම් ඇති. ඒක ප්‍රශ්නයක් දැන් ඔයා ඉස්සෙල්ලා ලියන්න පටන් ගත්තා නම් ඔයාගේ වචනේ ලියා ගන්න. ඒක ප්‍රශ්න නැහැ. හැබැයි ඔය කරුණු හතර තියෙන්න ඕනේ. වාෂ්පීකරණය කියන්නේ ද්‍රව්‍ය වායුවක් බවට පත් වෙනවා. විශිෂ්ට කියන්නේ කිලෝග්‍රෑම් එකක් ගැන කියලා කියන්න ඕනේ. ගුප්තතාවය කියන්නේ අවස්ථා විපර්යාසයක් කියලා කියන්න ඕනේ. ඊට පස්සේ උෂ්ණත්වයේ නියතයි. ඒකට කියන නම තාපාංක කියලා කියනවා. හරි. එතකොට වාෂ්පීකරණයේ වේවා විලයනයේ වේවා විශිෂ්ට ගුප්තතාවයට අපි කියනවා
latent heat කියලා කියන්නේ ඉගෙන කැපිටල් ඉංග්‍රීසි නම් වර්ධින්න පුළුවන්. හරි. එතන මොකද්ද? විශිෂ්ට ගුප්තතාවයට අපි දාන සංකේතය තමයි කැපිටල්. එතකොට හිතන්න විශිෂ්ට ගුප්තතාවය ජලයේ මම නිකන් ඔය ගන්නම් 1000යි කියලා ජූල්. යම් පදාර්ථයක ජූල් 1000යි විශිෂ්ට ගුප්තතාවය. ඒ කියන්නේ කිලෝග්‍රෑම් එකකට ජූල් 1000. මම කතා කරනවා මෙතන ඉඳන් කිලෝ 10ක් තියෙනවා. කිලෝ 10 ද්‍රව්‍ය වායු බවට පත් වෙන්න අවශ්‍ය තාපය අහන්න. අවශ්‍ය තාපය කියන්නේ ගුප්තතාවය. අවස්ථාවේ පරාසිත ගන්න තාපය ගුප්තතාවයනේ. ඒකට අපිට මම අහනවා ගුප්තතාවය ගණනය කරන්න කියලා. කිලෝග්‍රෑම් එකකට 1000 නම් මේ කතා කරන්නේ කිලෝ කීයක් ගැනද? 10ක් ගැන. එතකොට ගුප්තතාවය Q සමානයි ඕනනම් ගුප්ත කියලා කියන්නේ සමානයි 10යි කිලෝග්‍රෑම් වැඩි කිරීම 10යි ජූල් කිලෝග්‍රෑම් නේ. ඒක කිලෝග්‍රෑම් එකයි කිලෝග්‍රෑම් ඉස්සර කරපුවාම 1.4. ඒක සමීකරණය මොකද්ද? ගුප්තතාවයේ සමීකරණය. Q සමානයි m තර අවස්ථා විපර්යාසයකදී ලබා ගන්නා තාපයේවත් ගුප්තතාවය ගණනය කරනවා. ස්කන්ධය වැඩි කිරීම ඒ කියන්නේ මොකද්ද? විශිෂ්ට ගුප්තතාවය. विशिष्ट गुप्त तापය L වලින් සංකේතවත් කරනවා. ඒතර ඒක විලයනයේ වේවා වාෂ්පීකරණයේ වේවා කැමති. කැපිටල් L වලින් සංකේතවත් කරනවා අතර ඒ ඒකකය जूल किलोग्राम में जूल कैपिटल J सिंपल K सिंपल G ऋण एक पेनी गुप्ततापे गणනය කිරීම සර් පහත සමීකරණයෙන් සිදු කළ හැකියි. पांच समीकरण सिंपल है और समीकरण q समान है n q के बाद गुप्तता विलयन वेवा वाष्पीकरण एकके जूल n के बाद स्कंध L කියන්නේ විශිෂ්ට ගුප්තතාවය. ජූල් කිලෝග්‍රෑම් එකක් සම. हरने तो අපි මේ වෙද්දී යන්න आपේ ටියුට් එක මේ මාසේ ගන්න පුළුවන්. तो ताव मितिය මෙතනින් ඉවරයි. මෙතනින් ඉවර කියන්නේ ඊරි කොටස ඉවරයි ඈ. ඒක දැන්. ताव මේ වාෂ්පීකරණය වාෂ්පීභවනය ගැන කතා කරන්න තියෙන පොඩි දෙයක්. ගණනය කිරීම වලට දැන් ඉතින් අපි මොනවද අහලා තියෙන සමීකරණ
තුනක් තියෙනවා මොකද්ද Q සමානයි C Q සමානයි NC අනිත් එක මොකද්ද Q සමානයි දැන් ගත්ත එක මේ දෙකේදීම මොකද්ද වෙන්නේ මෙයා පාවිච්චි කරන්නේ මේ දෙන්නා පාවිච්චි කරන්නේ උෂ්ණත්ව වෙනසක් තියෙනවා උෂ්ණත්ව වෙනසක් තියෙනවා නම් පාවිච්චි කරන්නේ Q සමාන mc/t එහෙම නැත්නම් Q සමාන c මේ දෙකම එකම සමීකරණය මොකද්ද මේ දෙකේ වෙනස අපි වස්තුවක් එහෙම නැත්නම් අපිට දීලා තියෙන්නේ තාපධාරිතාවය නම් Q සමාන c එතකොට ඒක ඇතුලේ ස්කන්ධය තියෙනවා හරි මේ දෙන්නටගේ ගුණිතය තමයි මෙයා තාපධාරිතාවය කියලා නම් එයා සම්පූර්ණ තාපය කිලෝග්‍රෑම් එකක් නෙවෙයි සම්පූර්ණ ගන්න තාපය උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් ඉහළ දාන්න පහළ දාන්න එතකොට කිලෝග්‍රෑම් එකක තාපධාරිතාවය ඒවා විශිෂ්ට යුක්ත තාපය නම් දීලා තියෙන්නේ විශිෂ්ට තාපධාරිතාවය නම් දීලා තියෙන්නේ කිලෝග්‍රෑම් එකකට අවශ්‍ය තාපධාරිතාවය නම් දීලා තියෙන්නේ විශිෂ්ට තාපධාරිතාවය දීලා තියෙන්නේ Q සමාන mc. එතකොට m වරක් විශිෂ්ට තාපධාරිතාවය තමයි තාපධාරිතාවය. උෂ්ණත්ව වෙනසක් නැත්නම් අවස්ථා විපර්යාසයක් නැත්නම් උෂ්ණත්ව වෙනසක් නැත්නම් Q සමානයි m. හරි. අවශ්‍ය නම් ඉතින් පොඩි නෝට් එකක් දාන්න. හරි. ගණන් පද්ධති පාවිච්චි කොහොම සරල දෙයක් තියෙනවා. උෂ්ණත්ව වෙනසක් නම් අනිවාර්යෙන් ඕනම දැනගන්න. දැන් අපි අර මේකයි මේ පාඩම තාපය කියන්නේ මේ කොටස සම්බන්ධ වෙනවා නම් කාර්ය ශක්තිය ජවයට සම්බන්ධ කරන්න පුළුවන්. හරි. ශක්තිය පරිවර්තනය. චාලක ශක්තිය තාප ශක්තිය වලට පරිවර්තනය. උදාහරණ ටික අපි ගණන් හරි. එහෙම නැත්නම් විද්‍යුතයට සම්බන්ධ කරන්න. හරි. සපේන විද්‍යුතයෙන් හිතන්න මේ ඉලෙක්ට්‍රික් හීටරයක් දාලා මෙයාව රත් කරනවා වතුර රත් කරනවා. එතකොට සපේන විද්‍යුත් ශක්තිය තමයි තාප ශක්තිය වලට පරිවර්තනය වෙන්නේ. එතකොට ලබාගත් තාපය ගැන ගණනය කිරීමක් සිදු කරන්න පුළුවන්. කල්පන්න පුළුවන්. දැන් අපි ෆිසික්ස් ගත්තොත් එහෙම ප්‍රශ්න දෙකනේ. ඒතර මේ ප්‍රශ්න දෙක ඇතුලේ අර තියෙන පාඩම් ඔක්කොම ටික දාගන්න හැම එකම බැරි වුණා ගලපලා. ඒ කියන්නේ පාඩම් දෙක තුනක් ගලපලා තමයි ප්‍රශ්නයක් හදන්න පුළුවන්. හරිද? ඒකේ ABC කියලා කොටස් තියෙනවා. ඒතර ඒ විදිහේ ස්ටෙප් විදිහට ඒක සම්බන්ධ කිරීමක් කරන්න පුළුවන්. ඒකට ඒ විදිහේ සම්බන්ධ කරන පාඩම් තමයි මේ. තාපයත් එක්ක විද්‍යුතය තාපයත් එක්ක කාර්ය ශක්තිය ජවයේ බලය ඒවා සම්බන්ධ කරන්නේ. හරි. හරි ඊළඟෙන් තරුවක් දාලා යම් ගණයකට ඒකාකාරීව එලික ජීවත් වෙන්නේ නැති යෝ ආකාරයේ තාපයේ සැපීමේදී එහි උෂ්ණත්වය කාලය සමග වෙනස් වීම පහත පරිදි අපි අක්ෂ දෙකක් පාවිච්චි කරනවා අවස්ථාවේ මේකට අපි උෂ්ණත්වය වෙනසක් තමයි බලන්නේ උෂ්ණත්වය ඊට සංකේතය එතනට පාවිච්චි මෙතන කාලය ගන්නත් පුළුවන් ඊ සපේන තාපය ගන්නත් පුළුවන් තාප ශක්තිය ගන්නත් සපේන තාපයත් එක්ක උෂ්ණත්වය වෙනස් හරි බලන්න එතකොට
දැන් මෙතන තියෙන උෂ්ණත්ව බිඳුවනේ මේ යම් කිසි උෂ්ණත්වයක්. මොකද ඒක පදාර්ථයෙන් පදාර්ථයට වෙනස් වෙනවනේ. උදාහරණයක් විදිහට අයිස් නම් එහෙම නැත්නම් ජලයේ පදාර්ථය විපර්යාස සාකච්ඡා කරනවා. බිඳුවේදී ගණනේ. හැබැයි බිඳුවර කලිනුත් ගන්න. හරි. ඒකට හිතන්න මේ අපි කතා කරන්නේ ඍණ 20 පවතින අයිස් තමයි ඉස්සෙල්ලාම ගන්න. එහෙම ගන්න. ඍණ 20 පවතින අයිස්. ඍණ 20 පවතින අයිස් රත් කරගෙන යද්දී මොකද වෙන්නේ? යා උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනවා. බිඳුවේ නෙමෙයි ඍණ 20 තියෙන්නේ වැඩි වෙලා මෙයා යම් අවස්ථාවක් වෙනවා කොච්චර තාපය දුන්නත් උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. එහෙනම් මොකද මේ වෙන්නේ? අවස්ථා විපර්යාසයක්. හැබැයි තාපය සපේනවා දිගටම කාලය වැවෙන හැම තාපය සපේනවා. ඒක යා හම් ගන්න. ඒතර මෙතන ඝන අවස්ථාවේදී මේ ඉන්නේ ඝනයක්. ඝන අවස්ථාවේදී ඍණ 20 ඉරපු එක්කන උෂ්ණත්වය බිඳුව දක්වා එහෙම නැත්නම් එයාගේ ද්‍රවාංකය හිමාංකය බිඳුව දක්වා වැඩි වෙනකන් එයා උෂ්ණත්වය වැඩි කරනවා. එතකොට මේකෙදි උෂ්ණත්ව වෙනසක් පෙන්වුම් කරන්නේ ගුප්තයි. ඒ කියන්නේ අවස්ථා විපර්යාසයක්. ඒතර මෙතනදි සිද්ධ වෙන අවස්ථා විපර්යාස තමයි ගානේ ද්‍රව්‍ය වල. හරි. ඒතර අපි මෙතන විලේ ඉඳලා ලියන්න. විල ඊළඟට සම්පූර්ණ මෙයා මෙතනට එද්දි ද්‍රවය වෙලා ඉවරයි. හරි. දැන් අපි රත් කරන්නේ කවුද? ද්‍රවය රත් කරනවා. ද්‍රවයට තාපය ලබා දෙනවා. ද්‍රවය රත් වෙනවා. යා උෂ්ණත්වය වැඩි කර ගන්නවා. කොහොම වැඩි කරන්නේ? එයත් යම් කිසි තැනකදී කොච්චර තාපය ලබා දුන්නත් උෂ්ණත්වය වැඩි කරන්නේ නැති අවස්ථාවකට එනවා. එතකොට එතන ඉඳන් යා මොකද කරන්නේ? අවස්ථා විපර්යාස කරනවා. ඒතකොට මේ තියෙන්නේ ද්‍රවය. මෙතන ඉඳන් මෙතනටම තියෙන්නේ මෙතන ඝන අවස්ථාවේ අන්තිමේ ද්‍රව අවස්ථාවේ ආරම්භය ද්‍රව අවස්ථාවේ අවසානය. ඒතර මෙතන ද්‍රවය මේ පොයින්ට් එකේ තියෙන ද්‍රවය එයා මේ පොයින්ට් එකේ තියෙන වායු වල සම්පූර්ණ වායු වලපත් වෙද්දී ඊට පස්සේ අපිට පුළුවන් වායු රත් කරන්න. පොඩක් කුඩිලයක් ඇතුලේ වගේ වායු රත් මේ තියෙන්නේ වායු. එතකොට ඝන අවස්ථාවේ තියෙන එක සම්පූර්ණ වායු අවස්ථාවට අරගෙන එයාව ආය රත් කරන විදිය ගාණක් තමයි දෙන්න පුළුවන් ලොකුම ගාණ මේක. අපි ඒකත් හදමු. හරි. එතකොට ඝන අවස්ථාව උෂ්ණත්ව වෙනසක් සිද්ධ කරනවා. උෂ්ණත්ව වෙනසක් සිද්ධ වෙනවා නම් දාන සමීකරණය මොකද්ද? U සමානයි mc. ඝනය ද්‍රවය බවට පත් වෙනවා අවස්ථා විපර්යාසයක්. සමීකරණය මොකද්ද? U සමානයි mv. ද්‍රවය උෂ්ණත්වය ලබාගෙන උෂ්ණත්වය වැඩි කරනවා. උෂ්ණත්ව වෙනසක් දාන මොකද සමීකරණය? U සමානයි mc. ද්‍රවය වායුව බවට පත් වෙන උෂ්ණත්ව වෙනසක් නැහැ. මොකද්ද අවස්ථා විපර්යාසයක් වෙන්නේ? සමීකරණ මොකද්ද? U සමානයි mv. වායුව වට සම්පූර්ණයෙන් පත් වුණා. උෂ්ණත්වය වැඩි කර ගන්නවා. තාපය ලබා දෙද්දී උෂ්ණත්ව වෙනසක් ඒකින් දාන සමීකරණ මොකද්ද? U සමානයි mc. හරි. එහෙනම් ඒකේ මොකක්ද උදාහරණයක් තියනවද? තියෙනවා නම් අහන්න. මෙතන කාලය වගේම අපිට සපේන තාපය කියලා ගන්න.
අපි මේ සැරේ ඒ ක්ලාස් එක තියන්න බලාපොරොත්තු වෙනවා. බදාදා 10 මාර්ට යාළුවන්ට සම්බන්ධ වෙන්න. යාළුවෝ සම්බන්ධ කරගන්න කලින් ඔයා සම්බන්ධ වෙන්න. ඒව අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් ඉන්නවා ලින්ක් එක ෂෙයා කරන්න. දැන් සමහර දෙතුන් දෙනෙක් ඉන්නවා මයි ක්ලාස් එන්නේ නැති 100 200 නෙමෙයි 10ක් 15කුත් 10ට අඩු ගාණක් මේ තුන් දෙනෙක් හරි හතර දෙනෙක් හරි තුනක් කියමුකෝ දිගටම ඇවිත් තියෙනවා අපේ ක්ලාස් එකට මයි පන්තියේ ඉන්න කට්ටිය නෙමෙයි හැබැයි මගේ පන්තියේ නම් ඉන්නවා එන්නේ නැහැ ඒක තමයි මම කියන්නේ ඒකට එන්න මොකද අපි දැන් ෆිසිකල් ක්ලාස් පටන් ගද්දී මට එහෙතකොට එක ක්ලාස් එකක් කරන්න පුළුවන් දෙකක් තුනක් කරන්න ඕනේ නැහැ ඒ වගේම අපි 23 පන්ති පටන් ගන්නවා ඒකලත් ඔයගොල්ලෝ දන්න අය ඉන්නවනම් නංගිල මල්ල පණිවිඩය දෙන්න අපි දැනට කරන්නේ මේ බ්‍රහස්පතින්ද උදේ 8 මාට සෞඛ්‍ය උපදෙස් නීති විධි වලට අනුව වැඩි දෙන්නේ බොම් පොඩි දෙනෙක් නෙමෙයි තේරුම් අරගෙන අඳින්න කඩපාඩම් කරන්න ඕනේ නැහැ. උෂ්ණත්වය වෙනස නම් විසමන MCD එක යා උෂ්ණත්වය වෙනස් කර ගන්නවා. අවස්ථාවේ පරාසය නැහැ උෂ්ණත්වය වෙනසක් නැහැ. හැබැයි යා තාපේ මෙතන ඉඳන් මෙතන තාපේ ඉඳන් අපි තාපේනේ ගන්න. ඒක තාපේ සපේන තාපේ අනුලෝම සමානුපාතිකයි කාලෙට කියලා අපි සලකන්න පුළුවන්. ඒක මෙතන ඉඳන් මෙතනට ගන්න තාපේ තමයි එයාගේ උච්ච තාපේ වෙන්නේ. කිලෝග්‍රෑම් එකක් නම් ඒක විශිෂ්ට උත්තාපය නැත්නම් මෙතන ඉඳන් මෙතනට ගන්න තාපය දන්නවද දැන් පස්තාරයක නම් පස්තාරයේ දැන් මේවා ලකුණු කරලා දෙන්න වටිනාකම් දීලා දෙන්න. ඒතර මෙතන ඉඳන් මෙතනට කියන්නේ ගුප්ත තාපය. දැන් මෙතන දීලා දිනවා මෙතන 100යි මෙතන 750යි. ඒකට 100 ඉඳන් 750ට තමයි ගුප්ත තාපය. ඒතර 650 ජූල් ගුප්ත තාපය. ඒ විදිහට ස්නැප් නිර්මාණය කරන්න පුළුවන් නේ. පස්තාරේ දීලා පස්තාරෙන් අදාළ දත්ත ටික අරගෙන අපි යන ගණන් අද ඉස්සරහට. අද ඉතින් බල පේපර් ක්ලාස් වලට සහභාගී වෙන්න ඕනේ. දැන් මේ දිනම් ගොඩක් කරට ගන්නනේ පාස් පේපර්ස් සාකච්ඡා කරන්නේ කොටස් කොටස් අරගෙන පාස් පේපර්ස් වලින් ප්‍රශ්න අරගෙන සාකච්ඡා කරනවා. ඊට පස්සේ ඉස්සරහට අපි මොඩල් පේපර්ස් කරමු. ඉසිගේ කට්ටිය සහභාගී වෙන්න ඉඳලා කොහොමද විභාගයට මාසයක් වගේ දීදී මොඩල් පේපර් සාකච්ඡා කරනවා. ඔයගොල්ලෝ එන්නේ නැත්නම් මම මේ කෙලින්ම ඒගොල්ලොන්ගේ කරලා තියෙන පාඩමුත් එකතු කරලා ඒගොල්ලොන්ගේ පේපර් ක්ලාස් එකක් ඉදිරි කරනවා. මේ දවස්වල ඒගොල්ලෝ පේපර්ස් ලියවනවා. පටන් අරගත්තී අපි ලියවන්න සමහර කට්ටියට නැති වෙලාවල් නැති ඉඳලා අපි තාම පටන් අරන්නේ හරි. අපි උදාහරණයක් කරමු. හරියද මේක? ලියන්න කාමර උෂ්ණත්වය ඉඳගන්න සෙල්සියස් අංශක 25යි කාමර උෂ්ණත්වය සෙල්සියස් අංශක 25යි පවතින ජලය කිලෝග්‍රෑම් 10යි සුළුවෙන් ලක්ෂණ ගන්න බව උත්සාහ කරනවා ජලය කිලෝග්‍රෑම් 10ක්
ජලය මම ද්‍රව ජලය සම්පූර්ණ වාෂ්ප කිරීම සඳහා සම්පූර්ණ වාෂ්ප බවට පත් කිරීම සඳහා සැපිය යුතු තාපයේ ස්වර සැපිය යුතු තාපයේ හොඳට බලගන්න ලොකු දේවල් මම ගෙදරටත් දෙන්න ඔයගොල්ලෝ ටිකක් වැඩිපුර ඔට්ටු ඉන්න හරි මේක හොඳට බලන්න හරි සෙල්සියස් අංශක 25 පවතින ජලය ඒ කියන්නේ අපි දන්නවා ජලය වාෂ්ප බවට පත් වෙන උෂ්ණත්වය මොකද්ද තාපාංකය C එතකොට ද්‍රවය වාෂ්පය බවට පත් වෙන්නේ ජලයේ එයා මේ පිම්ම පනින්නේ උෂ්ණත්වය කීයේද C දැන් තියෙන්නේ කීයද 25 තියෙන්නේ එහෙනම් 25 දී වාෂ්ප බවට පත් වෙනවද නැහැ වාෂ්පීකරණය වෙන්නේ නැහැ 25 දී 100 දී තමයි 25 මේ වාෂ්පීකරණය වෙන්නේ වායු බවට පත් වෙන්නේ ඒක නිසා අපි මොකද කරන්න ඕනේ මෙයා තාම පොඩි 25 ඉන්නේ ඒකින් මෙයා 100 දක්වා ගේන්න ඕනේ सेल्सियस 100 දක්වා උෂ්ණත්වය सेल्सियस 100 දක්වා ගේන්න ගේද්දී මෙයා තාම ඉන්නේ මොන බවටද අවුරුද්දෙන් ඉන්නේ වතුර බවට තමයි ජලය බවට කිලෝග්‍රෑම් 10ක් තියෙද්දී කිලෝග්‍රෑම් 5ක් 6ක් ගණන් හරියන්නේ නැහැ ඔක්කොම ටික වෙයි ඒකින්ද කිලෝග්‍රෑම් 10ම सेल्सियस අංශක 100 දක්වා උෂ්ණත්වය වැඩි කරගන්න දැන් මොකද මේ වෙලා තියෙන්නේ මේ තාම මෙයා ද්‍රවය මොකද වෙලා තියෙන්නේ 25 හිටපු කෙනා 100 දක්වා ආවා ඒ කියන්නේ මොකද්ද උෂ්ණත්ව වෙනසක් සිද්ධ වෙලා තියෙන්නේ උෂ්ණත්ව වෙනසක් නම් දාන සමීකරණ මොකද්ද Q සමානයි mc හරිද ගැටලුවක් තියනවද ගැටලුවක් නැහැ ඊ විදියක් ඊට පස්සේ දැන් 100ට ඇවිල්ලා දැන් ඕන වායු බවට පත් වෙන්න දැන් මොකද කරන්නේ වායු බවට පත් වෙනවා එහෙම නැත්නම් වාෂ්ප බවට පත් වෙනවා හරි වාෂ්ප බවට කොතරක් පත් කරන්නේ කියන්නේ සම්පූර්ණයෙන් ඒ කියන්නේ කිලෝ 10ම වාෂ්ප බවට පත් උෂ්ණත්වය වෙනසක් වෙනවද අවස්ථා විපර්යාසයේදී නැහැ සෙල්සියස් අංශක 100 तर मैं अवस्था विपर्यास एवढं अभिजान समीकरण මොකද්ද Q සමාන හරිනේ එතකොට සැපයුතු මුල්තාව අපි කියනවා Q මුල් සමානයි මේක මම Q එකයි මේක මම Q දෙකයි කියලා ගන්නවා Q එක දාන Q දෙක Q එක කියන්නේ mc දාන m තොර ගාඩ අපි දාප දෙක දෙන්න විචිත්‍රතාවකාරීතාවය R.200යි L දෙන්න හරි වාෂ්පීකරණ විශිෂ්ට කුප්තාප දෙක වැඩි කිරීම 10යි 6යි හරි ඒකට පටන් ගන්න අවශ්‍ය හරි R.200 නම් දැනගන්න ඕන හරි අපි ආදේශ කරනවා මම මෙතන මේ හරියම හදන්න Q මුළු සමානයි ස්කන්ධය කීයද 10ක් කිලෝග්‍රෑම් ඒකකත් එක්ක ආදේශ කරන උත්සාහ කරන්න C දීලා තියෙනවා 4200යි ජූල් කිලෝග්‍රෑම් එක කෙල්වින් එක L දීලා තියෙනවා එක වැඩි කිරීම 10 ජලීය වාෂ්පීකරණ විශිෂ්ට උත්තාපය දෙක වැඩි කිරීම 16යි ඒකකයේ ජූල් කිලෝග්‍රෑම් අපි ආදේශ කරනවා R.200යි ඒකත් එක්කම ආදේශ කරනවා ජූල් කිලෝග්‍රෑමයක කෙල්වින් थीटा කියන්නේ උෂ්ණත්වය නෙමෙයි උෂ්ණත්ව වෙනස 25 ඉඳන් කී දක්වා වැඩි වුණාද 100 දක්වා. ඒතර අපි යනවා 100 රින 25. එකපාර හතරවාද කියලා දැම්මත් ප්‍රශ්නයක් නෑ. ඒකකේ
උෂ්ණත්ව වෙනසක් නිසා කෙල්විනුත් එකයි සෙල්සියසුත් එකයි උෂ්ණත්ව වෙනස. ඊට පස්සේ ml m කියන්නේ මේ කිලෝග්‍රෑම් 10ම සම්පූර්ණ වාෂ්ප වඩපත් සමහර ගණක් වෙන්න පුළුවන් 110ක් එහෙම නැත්නම් කිලෝග්‍රෑම් 5ක් 160ක් වාෂ්ප වඩපත් වෙන්න 90. එතකොට ඒ අදාළ උෂ්ණත්වය තමයි දාන්න ඕනේ. මෙයා සම්පූර්ණයෙන්ම පරිවර්තන වෙලා හින්දා අපි දානවා කිලෝග්‍රෑම් 10යි. 10යි කිලෝ. L දීලා දෙනවා දෙක වැඩි කිරීම 10යි 6යි. ඒකකයේ ජූල් කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් එක කිලෝග්‍රෑම් සුළු වෙනවා කෙල්වින් එක කෙල්වින් සුළු වෙනවා කිලෝග්‍රෑම් එක කිලෝග්‍රෑම් සුළු වෙනවා මේක සුළු කරන්න. ඒතකොට සුළු කිරීමේදී අපිට ඒක දාන්න අවශ්‍ය නැහැ. අන්තිමට උත්තරේ දාන්න ඕනේ. 4200යි වැඩි කිරීම 60. දාන 10 වැඩි කිරීම 2 වැඩි කිරීම 10. ඒතකොට උත්තරේ ගන්න මේ දෙක සුළු කරලා අන්තිමට ජූල් වලින් උත්තරේ. හරි නේද? හරි. ක්ලියර්. උත්තරේ දැනක් තියනවා. උත්තරේ දාන්න. ඔගොල්ලෝ කැල් දින කැල් පාට් එක උත්තරේ. හරි නේද? හරි. ක්ලියර්. මේ L කියලා දීලා තියෙන්නේ වාෂ්පීකරණය විශිෂ්ට කොටස. වාෂ්පීකරණයට අදාළ දේ. C දීලා තියෙන්නේ ජලය. හරිද? හදාගන්න. උත්තරේ දාන්න ගුප්ත තාපය නම් එනවා 2 වැඩි කිරීම 10 7ක් 42 75න් වැඩි කරලා 10 තමයි දාන්න. හරි. මේව ගාන හදද්දි මේ වගේ සටහනක් දැනගත්තා ප්‍රශ්න නැහැ ප්‍රශ්න එකේ හොඳයි. හරි. ඒතර විභාග විදි බලද්දී එතකොට ගාන හැමතිස්සෙම කියවන්න ඕනේ. ඔයාලට කාලය ඉතුරු කරගන්න පුළුවන්. අනිත් එක බලන ඔයාගේ උත්තර පත්‍රය බලන කෙනාට තේරෙනවා. ඔයා යමක් මේක දැනගෙන තමයි මේක කරන්නේ. හරිද? ඒතර මේ සටහනටම පැහැදිනවා ඔයා වැඩි දන්නවා කියලා. හරි. ඒකට ලේසි ස්ටෙප් බයි ස්ටෙප් හදන්න පුළුවන්. හරි. හරි නේද? මගුවා. හරි. ඊළඟට හෝම්වර්ක් එකක් දෙනවා. සාමාන්‍ය හෝම්වර්ක් එකක් කියන්නේ ඔයගොල්ලන්ට පාඩම් ඉදරනේ. ඒක ටිකක් ඔට්ටු වෙන්න පුළුවන්. විද්‍ය ගණන් තමයි ඔට්ටු වෙන්න දෙන්නේ නැහැ. ඉතින් කාලය අරගෙන හදන්නේ. නිකන් මොන්ඩිසෝරි ගණන් විනාඩියෙන් දෙක හදන්න පුළුවන් ගණන් දෙන්නේ. මොන්නේ නැහැ නේ ගෙදර වැඩක් විදියට. හරි. කියන්න. ඍණ 20 සෙල්සියස්. ඍණ 20 සෙල්සියස්. උෂ්ණත්වයේ පවතින ඝන අයිස් කිලෝග්‍රෑම් 5 किलोग्राम पर
සෙල්සියස් අංශක 150යි පවතිනවා. සෙල්සියස් අංශක 150යි පවතින ජල වාෂ්පය නැත්නම් හුමාලය බවට සම්පූර්ණයෙන් පත් කිරීම සඳහා අවශ්‍ය තාපමානය වාහක දාස්තරික දියුණුව. අයිස් වල විලයනයේ විශිෂ්ට තාපය 3 වැඩි කිරීම 10 5යි ජූල් කිලෝග්‍රෑම්. ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට තාපය 2 වැඩි කිරීම 10 6යි ජූල් කිලෝග්‍රෑම්. අයිස් වල විශිෂ්ට තාපදායකතාවය ජලයේ විශිෂ්ට තාපදායකතාවය 4900 ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට ජල වාෂ්ප වල විශිෂ්ට තාපදායකතාවය 2000යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට 2100 ජූල් කිලෝග්‍රෑම. එනිවිය ඔක ස්ක්‍රීන්ෂොට් එකක් අරන් ප්‍රශ්න හරි එතකොට අදට මෙහෙමයි. එතකොට බලලා ක්ලාස් එක දින බලලා ඒ ක්ලාස් එකක් තියෙනවා ඒක සහභාගී වෙන්න මම පස්සේ ප්‍රශ්නයක් තියෙනවා මේ ගාන හදන් යද්දී ඔයාලට මොකක් කර කැටලොග් යනවා අනිවාර්යයෙන් අහන්න ඒක ප්‍රශ්නයක් විදිහට තියාගෙන ඉන්න එපා. හරි එහෙනම් අදට නිමයි I1 මේක ස්ක්‍රීන්ෂොට් එකක් අරන්